මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. ජාතියේ සංනිවේදකයා විශ්වාසය සමග පෙරට. සවසහයයි මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති සංස්කරණය වින්ද්‍යා කල්පනී අබේසේකර ප්‍රකාශය ඉනුෂාවී බැද්ද. කාබනික පොහොර සම්බන්ධයෙන් ගොවි ජනතාව දැනුවත් කිරීමේ නව වැඩපිළිවෙලක්. ඊට සම්බන්ධ අංශ රැසකට අගමැතිගෙන් උපදෙස්. අනාගත පරපුරේ සෞඛ්‍ය ආරක්ෂාව තර කිරීමට රජයක තීරණයට ආදිවාසී නායකයාගෙන් පැසසුම්. දඹාන FM නාලිකාව ප්‍රතිසංවිධාන කෙරේ. ලංකා ෆොස්පේට් සමාගම කෘෂිකර්ම අමාත්‍යාංශයේ යටතට තැපැල් සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ගැසට් නිවේදනයක්. කොවිඩ් ආසාදිතයන් 2134 දිනකු අද සුව අතට. එක්ස්පස් පර්ල් නෞකාවෙන් සිදු වූ පරිසර හානිය අවම කර ගැනීමට ආයතන රැසක විශේෂඥ සහාය හිමි වේ. එංගලන්තයේ නව කොවිඩ් රැල්ලක් නිර්මාණය වන ලකුණු. ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගයේ කාසිය වාසිය නවසීලන්තයට. නිරෝගී පරපුරක් වෙනුවෙන් කාබනික වගාවට යොමුවීම කාලීන අවශ්‍යතාවක් බවට පත්ව ඇති බවත් ඒ සඳහා ක්‍රමවත් වැඩපිළිවෙලක් නිර්මාණය කර ඇති බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කරයි. කාබනික පොහොර සම්බන්ධයෙන් ගොවි ජනතාව දැනුවත් කිරීමේ ක්‍රමවත් වැඩපිළිවෙලක් සකස් කරන ලෙස අග්‍රාමාත්‍යවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. එතුමා වැඩිදුරටත් පැවසුවේ පාසල් සහ පන්සල් කේන්ද්‍ර කරගනිමින් කාබනික වගාවට දරුවන් සහ ජනතාව හුරු කරවීමට නව වැඩපිළිවෙලක් සකස් කළ යුතු බවයි. කාබනික වගාව රට තුළ ව්‍යාප්ත කිරීම සඳහා විද්වතුන් ලබා දෙන සහාය අග්‍රාමාත්‍යවරයාගේ පැසසුමට ලක්විය. මේ සඳහා සියලු දෙනාගේ සහාය අවශ්‍ය බවද හෙතෙම පෙන්වා දුන්නේය. අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ කාබනික පොහොර සහ කාබනික වගාව පිළිබඳව අරලීගහ මන්දිරයේ පැවති විද්වත් හමුවකට එක්වෙමිනි. කාබනික වගාව සංවර්ධනය කිරීම පිළිබඳව ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ඇතුළු රජය පැහැදිලි ස්ථාවරයක සිටී. වසර 60කට අධික කාලයක් මෙරට වගාව සඳහා රසායනික පොහොර භාවිතයට හුරුවීමෙන් ජනතාවගේ සෞඛ්‍ය පිරිහීමකට ලක්ව ඇති බව ඊට එක් වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා සඳහන් කළේය. ඔහු පෙන්වා දුන්නේ රසායනික ද්‍රව්‍ය හේතුවෙන් ජලය මෙන්ම පරිසර දූෂණයද වර්ධනය වී ඇති බවයි. විගණකාධිපති වාර්තාවට අනුව විෂ රසායනික ද්‍රව්‍ය 200ක් මෙරටට ගෙන්වයි. එමගින් මූල්‍ය වාසය සහ වෙනත් වරප්‍රසාද ලබන පිරිස කාබනික වගාව ප්‍රචලිත කිරීමට එරෙහිව විවිධ කුමන්ත්‍රණ ක්‍රියාත්මක කරමින් සිටී. එම බාධක මැද්දේ මෙරට වගාව සඳහා කාබනික පොහොර භාවිතයට ජනතාව හුරු කරවීමේ නව වැඩපිළිවෙල රජය අඛණ්ඩව ක්‍රියාත්මක කරයි. එය මේ වන විටත් ජාතික ප්‍රතිපත්තියක් බවට පත්ව තිබේ. එම අවස්ථාවට එක් වූ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කළේ කාබනික නිෂ්පාදන වැඩි මිලකට මිලදී ගැනීම සඳහා රජය සූදානම් බවයි. කාබනික පොහොර භාවිත කර වගා කිරීමෙන් පාඩු සිදුවහොත් ඒ සඳහා රජය ගොවින්ට ආධාර ලබා දෙන බවද ඔහු පැවසීය. විදේශීය තානාපති කාර්යාල 12ක් පමණ මේ වන විට කාබනික වගාවට අවශ්‍ය සහාය ලබා දීම සඳහා එකඟත්වය පළ කර ඇත. සැප්තැම්බර් මාසයේ වන විට කාබනික වගාවට අවශ්‍ය සීළු කටයුතු සම්පාදනය කර අවසන් කරන බව කෘෂිකර්ම අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. කාබනික පොහොර භාවිතය සඳහා ජනාධිපතිතුමාගත් ක්‍රියාමාර්ග හමුවේ අනාගත පරම්පරාවේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු වන බව ආදිවාසී නායක ඌරුවරිගේ වණිලැත්තන් ප්‍රකාශ කරයි. දඹාන FM නාලිකාව ප්‍රතිසංවිධානය කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සභාපති ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද මහතා අද වණිලැත්තන් හමු විය. එහිදී ඔහු මෙම අදහස් පළ කර තිබේ.
කාබනික පොහොර භාවිතය සඳහා රජය ගෙන යන වැඩපිළිවෙලට සහාය ලබා දෙන ලෙසද වන්නිලැත්තන් ජනතාවගෙන් ඉල්ලා සිටී. දැන් මේ ගැන රටපුජ්‍ය නායකයෙක් හැටියට කෙටලෝක ජනාධිපතිවරයා තීරණයක් මන්දු කරලා තිබෙනවා. මේ රටපුජ්‍ය හැදුම් පුජ්‍ය මන්දු කරන පොහොර ලාභච්චලා වසපුජ්‍ය විසපුජ්‍ය පොදෝවිචි ආහාර කැපුලන්ට ඇනෝ කලන්. ජනාධිපතිවරයා මේ වෙලාපුජ්‍ය මන්දු කරගෙන තිබෙන තීරණේ මාම කැච්චක් හොඳයි. මොනේක මන්දු කරුවත් මේ සැනමට මං ගැච්චොත් මිනික් ගජ්ජුන්ට කාලෙමෙච්චත් ජීවත් වෙන මන්දු වෙන්න ඊටපොජ්ජක් මන්දු කලන්ට ලෙඩපොජ්‍ය පොදෝවිච්ච જાතියක් පරපුරක් මේ රටපුජ්‍ය මන්දු වෙයි. මේ තන අමාරු තනින් හරි මිනික් ගජ්ජු තනමක් කල්පනා තන මන්දු කරලා මං ගැච්චුවා. සීමා සහිත ලංකා ෆොස්පේට් සමාගම කෘෂිකර්ම අමාත්‍යාංශයේ යටතට පවරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ජනාධිපතිතුමාගේ උපදෙස් මත නිකුත් කර ඇති මෙම ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ පසුගිය 17 වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි එම සමාගම කෘෂිකර්ම අමාත්‍යාංශයේ යටතට පවරා ගන්නා බවයි. මීට පෙර ලංකා ෆොස්පේට් සමාගම කර්මාන්ත අමාත්‍යාංශයේ යටතේ ක්‍රියාත්මක විය. සංචරණ සීමා බලපැවැත්වෙන කාලය තුළ තැපැල් සේවාවට අදාළ සියලුම කාර්යයන් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව තැපැල් දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වන දේශීය හා විදේශීය ලිපි, මුද්‍රිත ද්‍රව්‍ය හා පාර්සල් භාර ගැනීම, බෙදාහැරීම හා තොරතුරු වාර්තා කිරීම ආදී සේවාවන් අත්‍යවශ්‍ය සේවා බවට පත් කර ඇත. එම ගැසට් නිවේදනයට අනුව ලියාපදිංචි ලිපි වටිනාකම ගෙවා භාර දීමේ සේවාව, දේශීය හා විදේශීය අධිවේගී තැපැල් සේවාව, ඖෂධ බෙදාහැරීමේ විශේෂ සේවාව සහ මුදල් හුවමාරු ඇතුළු තැපැල් සේවාවට අයත් සියලු කාර්යයන් අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කර තිබේ. ජනාධිපතිතුමාගේ උපදෙස් මත ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා එම ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කර ඇත. එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මුහුදුපත් වීමෙන් සිදු වූ පරිසර හානිය අවම කර ගැනීමට අන්තර්ජාතික පරමාණුක බලශක්ති නියෝජිත ආයතනයේ තාක්ෂණික සහාය ලබා ගැනේ. ඊට අනුබද්ධ මොනාකෝහි පිහිටි සමුද්‍රීය පාරිසරික අධ්‍යයන විද්‍යාගාරයේ තාක්ෂණික සහයෝගීතාව සහ විශේෂඥ දැනුම කඩිනමින් ලබා දීමට එකගත්වේ පළ කර ඇත. ඒ අනුව ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ දායකත්වයෙන් ශ්‍රී ලංකාවේ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ ජාතික ජල සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිත ආයතනය සහ මධ්‍යම පරිසර අධිකාරියේ විද්‍යාඥයින්ට විශේෂඥ දැනුම මෙන්ම තාක්ෂණික උපකරණද ලබා දීමට නියමිතව ඇත. පළමුව මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ මෙම විශේෂඥ දැනුම ලබා දීම සිදු කෙරේ. රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ උපදෙස් හා මඟ පෙන්වීම මත සිදු කරන මෙම වැඩසටහන සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශයේ පූර්ණ අනුග්‍රහයද හිමි වේ. රත්නපුර දිස්ත්‍රික්කයේ ජනතාවට අවශ්‍ය සියලු පහසුකම් සහිතව රෝහල්වල ප්‍රතිකාර සේවාවන් ලබා දෙන ලෙස අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දුන් බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මිය ප්‍රකාශ කරයි. රත්නපුර දිස්ත්‍රික්කය කොවිඩ් රෝගයෙන් තොර දිස්ත්‍රික්කයක් බවට පත් කිරීමට නම් සියලු රාජ්‍ය සේවකින් එකට එක්ව ක්‍රියා කළ යුතු බවද ඇය පෙන්වා දුන්නාය. වැඩිදුරටත් අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යවරිය කියා සිටියේ රත්නපුර දිස්ත්‍රික්කයේ සීග්‍රයෙන් ව්‍යාප්ත වන කොවිඩ් රෝගය පාලනය කිරීම සඳහා මේ වන විටත් අවශ්‍ය පියවර ගෙන ඇති බවයි. මේ අතර කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයන් 2134 දෙනෙකු අද සුවය ලබා ඇත. ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත පුද්ගලීන් ගණන 1,99,393 දක්වා ඉහළ ගොස් තිබේ. ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය පළමුවරට වාර්තා වූ දෙමටගොඩ ප්‍රදේශයෙන් තවත් කොවිඩ් ආසාදිතයන් 15 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ ප්‍රකාශ කරයි. ඔවුන්ට ආසාදනය වී ඇති වෛරස් ප්‍රභේදය පිළිබඳ මෙතෙක් තහවුරු වී නොමැත. දෙමටගොඩ ආරාම ප්‍රදේශයේ පුද්ගලයන් 129 දෙනෙකු PCR පරීක්ෂණ සඳහා යොමු කර ඇති අතර ඉන් 15 දෙනෙකුට වෛරසය ආසාදිත බවට හඳුනාගෙන තිබේ. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන්. දැන් HDFC බැංකුවෙන් EPF ණය තොරතුරු හා සේවාවන් SMS එකකින්. එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මුහුදුපත් වීමෙන් අපවිත්‍ර වූ මෙරට වෙරළ තීරය පිරිසිදු කිරීමේ කටයුතු අඛණ්ඩව සිදු කරන බව නායක හමුදාව ප්‍රකාශ කරයි.
පසුගිය මැයි මාස 26 වෙනිදා මෙම මෙහෙයුම ආරම්භ කෙරිණ. බලපෑමට ලක් වූ උස්වැට කියාව සිට කැපුම්ගොඩ දක්වා කිලෝමීටර් 9ක වෙරළ තීරයත් උස්වැට කියාව සිට ඇලෙන් එගොඩ සරක්කෝ යන වෙරළ ප්‍රදේශත් පිරිසිදු කිරීමේ කටයුතු මේ යටතේ සිදු කෙරේ. මේ දක්වා සිදු කළ මෙහෙයුමේදී සොයාගත් ඉවතලන අපද්‍රව්‍ය ප්‍රමාණය මෙට්‍රික් ටොන් 1500කට අධිකය. එම අපද්‍රව්‍ය සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය වෙත බාර දී තිබේ. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව දිවෙන පුරා වෙහෙර විහාරස්ථානවල සංවිධානය කරන රතන සූත්‍ර සජ්ජායනා කිරීමේ 227 සහ 228 වෙනි වැඩසටහන් අද විකාශනය කෙරේ. එහිදී කඩුවෙල කොතලාවල සංකපිත්ත විහාරස්ථ තක්ෂිලා මහපිරිවෙනේ සිටගෙන එන රතන සූත්‍ර දේශනය පසරු 6:30 සිට සිංහල ස්වදේශීය සේවය ඔස්සේ විකාශය කෙරේ. මේ පිළිබඳව අදහස් දක්වන තක්ෂිලා පරිවෙනාධිපති පූජ්‍ය කණන්ගම නාරද ස්වාමින් වහන්සේ. අද දින සමස්ත ලංකා ජාතික පිරිවෙන් දිනය 19 වෙනිදාට පත් වෙලා තියෙනවා. ඒ දිනේ නිමිති කරගෙන මුළු ලංකාවෙම පිරිවෙන් වල අද 6:30ට මේ රත්න සූත්‍ර සජ්ජායනාවක් පවත්වන්නට කටයුතු කළා. ඒ විශේෂයෙන් සිදු කරන්නේ අද ලෝකෙම මේ පත් වෙලා තියෙන මේ කොවිඩ් වසංගතය වෙනුවෙන් ඒ සියලු දෙනාටම සෙත්සාන් ප්‍රාර්ථනා කිරීම සඳහායි අපි මේ පිරිස් සජ්ජායනා කරන්නේ. ඒක ලංකාව පුරාම පිරිවෙන් 122ක් තියෙනවා. 122 මේක සිද්ධ වෙනවා. අද ඒ සමාරම්භ උත්සවයේ කඩුවෙල කොතලාවල සංගීත තක්ෂිලා පිරිවෙනේ සිද්ධ කරනවා. අපි බොහොම ගෞරවයෙන් ලංකා වාසී හැමදෙනාටම ආරාධනා කරනවා පස්වරු 6:30ට ශ්‍රී ලංකා ගුවන් සංස්ථාවේ ස්වදේශීය සේවය ඔස්සේ ශ්‍රවණය කරන හැටියට කාරුණික අපේ සියලුම පින්තුන්ට අපි ආයාචනා කරනවා. 228 වන රත්න සූත්‍ර දේශනාව පස්වරු 6:30 සිට සිටි FM සහ වෙළඳ සේවය ඔස්සේ විකාශය කෙරේ. වාද්දුව මොරොන්තුඩුව දෙල්දුව ගණේවත්ත පුරාණ විහාරස්ථානයේ පූජ්‍ය කිතලගම නන්දසාර ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි එය පැවැත්වේ. තෙරුවන් සරණයි සදහැවත් කාරුණික වාසනාවන්ත පින්වත්නි, රටපුරා ඇතිවී තිබෙන වසංගත රෝග තත්ත්වය හේතු කරගෙන දේශනා කරනු ලබන්නා වූ රතන සූත්‍ර දේශනාව අද දවසේ වාද්දුව දෙල්දුව ගණේ පුරාණ මහා විහාරස්ථානයේදී 39ක් පොඩි හාමුදුරන් වහන්සේලා සමගින් දේශනා කරනු ලබන අතර රටවාසී ලක්වාසී පින්වත් ඔබ සියලු දෙනාටම මෙත් සිතින් ඒ රතන සූත්‍ර දේශනාව සඳහා සම්බන්ධ වන ලෙස බොහොම කාරුණිකව ආරාධනා කර සිටින පරණයි. ශ්‍රී ලංකා පොලිසියේ 60% පමණ මේ වන විට COVID-19 නිරෝධන රාජකාරී සඳහා යොදවා තිබුණත් සම්ප්‍රදායික පොලිස් රාජකාරී ඒ අයුරින්ම ඉටු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරයි. ජනවාරි 1 වෙනිදා සිට මේ දක්වා කරන ලද වැටලීම්වලදී හෙරොයින් කිලෝග්‍රෑම් 408ක් සහ අයිස් කිලෝග්‍රෑම් 298ක්ද ගංජා කිලෝග්‍රෑම් 2160ක්ද පොලිස් භාරයට ගෙන ඇත. මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් ගණන 17026කි. මෙම වැටලීම් පිළිබඳ තොරතුරු ලබා දෙන්නන්ට වටිනා මුදල් ත්‍යාග පිරිනමන බවත් ඔවුන්ගේ අනන්‍යතාව සුරකින බවත් අජිත් රෝහණ මහතා පවසයි. 1997 අංකයට හෝ ප්‍රාදේශීය පොලිස් ස්ථානවලට එම තොරතුරු ලබා දිය හැකිය. නැවතත් එම ශනික දුරකථන අංකය 1997. ලබන 21 වන සඳුදා සංචරණ සීමා ඉවත් කළහොත් රට නැවත අවදානමකට ලක්වන බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ මෙය කොවිඩ් ව්‍යාප්තිය වැඩිවීමට හේතු විය හැකි බවයි. මෙම ප්‍රකාශය තරයේ ප්‍රතික්ෂේප කරන බව රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පවසයි. ජාතික ගුවන් විදුලිය කළ විමසීමකදී ඔහු පැවසුවේ මෙම අර්බුදකාරී අවස්ථාවේ පක්ෂ බෙහෙදයකින් තොරව සියලු දෙනා එක්ව ක්‍රියා කළ යුතු බවයි. මෙය ජනතාවගේ මනස වෙනතකට හැරවීමට ගත් උත්සාහයක් බවද හෙතෙම පැවසීය. අද ඩවුන් කිරීම තුල රට මේ වන විට මුලත් විට විකුණන එක. මේ සියලු දෙනාගේම යථාර්ථය පිළිබඳ අවබෝධයකින් තොරව නෙවෙයි ඔය ප්‍රකාශ කරන්නේ දේශපාලන බලය කෑදරකමට තියෙන අදහස. මොකද හේතුව අද ඇත්තටම මේ නිදහස පොඩ්ඩක් හරි දෙන්න වෙලා තියෙන්නේ ජීවත් වෙන පුංචි මිනිස්සයා අමාරුයි. ඉතින් මේක දන්නවා විපත්‍යක් ඇටියට එවැනි තත්ත්වයකට පත් කළා ඒ රටේ ඉන්න අහිංසක මිනිස්සෙයින්ගේ මනස වෙනත් අතකට යොමු කරන්න තමයි මේ උත්සාහය ගන්නෙ. ඉතින් ඒක ඉතාමත්ම කනගාටුදායක තත්ත්වයක්. ඒක නිසා අපි විශේෂයෙන්ම කියනවා මේට වඩා
බුද්ධිමත්ත විසිතු පක්ෂපාත දේශපාලන ભેදකින් තොරව මේ ලෝක කොවිඩ් ව්‍යසනයෙන් මේ රටය ගලව ගන්න මේ රටේ ජනතාව ගලව ගන්න ඊට වඩා බුද්ධිමත්ව එකතු වෙලා වැඩ කරමු කියන යෝජනාව තමයි එතුමාට මට කරන්න සිද්ධ වෙන්නේ. මීළඟට ප්‍රමුඛ පුවත. දැන් HDFC බැංකුවෙන් EPF ණයතොරතුරු හා සේවාවන් SMS එකකින් රාජ්‍ය හා පෞද්ගලිකංශයේ රැකියාවේ නියුතු ඔබ කොහේ සිටියත් EPF ණයතොරතුරු හා සේවාවන් ලබා ගැනීම සඳහා කළ යුත්තේ EPF හිස්තැනක් නම හා ප්‍රදේශය සඳහන් කර 071-800-999ට SMS එකක් එවීම පමණයි. HDFC බැංකුව ඔබ අප සුරකින්න බැංකුව. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. ලබන 21 වෙනි සඳුදා අලුයම 4ට සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසු පළාත් තුළ පමණක් දුම්රිය ධාවනය සිදු කෙරෙන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී ගාමිණී සෙනවිරත්න මහතා ප්‍රකාශ කරයි. ජාතික ගුවන්විදුලිය කළ විමසීමකදී ඔහු පැවසුවේ 21 වෙනිදා අලුයම 4 සිට 23 වෙනිදා රාත්‍රී 10 දක්වා මෙම දුම්රිය ධාවනය කෙරෙන බවයි. ඒ අනුව ප්‍රධාන මාර්ගයේ දුම්රිය 6ක්, මුහුදුබඩ මාර්ගයේ දුම්රිය 4ක්, කැලණිවැලි මාර්ගයේ දුම්රිය 4ක් සහ පුත්තලම මාර්ගයේ දුම්රිය 3ක් ධාවනය කිරීමට නියමිතව ඇත. ඒ සම්බන්ධයෙන් අදහස් පළ කරන දුම්රිය නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී ගාමිණී සෙනවිරත්න මහතා වස්නාහිර පළාත තුල පමණක් දේවරුවේ දුම්රිය 17කුත් හවස්වරුවේ දුම්රිය 17කුත් ධාවනය කිරීමට කටයුතු කළා. මේ දුම්රිය 17 කොළඹ බලා පැමිණෙන්නේ මෙන්න මෙසේයි. අඹේපුස්සේ ඉඳලා දුම්රිය 3කුත්, මිහිරිගම, වේයන්ගොඩ, ගම්පහ ඉඳලා එක් දුම්රිය බැගිනුත් ප්‍රධාන මාර්ගයේ දුම්රිය 6ක් ධාවනය වෙනවා. මීට අමතරව කැලණිවැලි මාර්ගයේ අවිස්සාවෙල්ලෙන් දුම්රිය 2කුත්, පාදුක්ක දුම්රිය ස්ථානයෙන් දුම්රිය 2කුත් වශයෙන් දුම්රිය 4ක් කැලණිවැලි මාර්ගයේ ධාවනය වෙනවා. මුහුදුබඩ මාර්ගයේ අලුත්ගම සිට දුම්රිය 4ක් ධාවනය කිරීමට කටයුතු කරලා තියෙනවා. මීට අමතරව හලාවත මාර්ගයේ කොච්චිකඩේ සිට එක දුම්රියකුත්, මීගමුවේ සිට දුම්රිය 2කුත් වශයෙන් දුම්රිය 17 සැකසී තියෙන්නේ ඒ අයුරින්. මේ අයුරින්ම හවසටත් ඒ ගමනාන්ත සදා ඒ දුම්රිය ටික ගමන් කරනවා. මීට අමතරව දකුණු පළාත සඳහා බෙලියත්තේ සිට ඉඳුරුව දක්වා දුම්රියක් ධාවනය කිරීමට කටයුතු කරලා තියෙනවා. වයඹ පළාත සඳහා බෝලවත්තේ සිට පුත්තලම දක්වා දුම්රියක් ධාවනය කරනවා. ඒ දුම්රිය එසේම හවසට ධාවනය කිරීමට තමයි සූදානම් කරලා තියෙන්නේ. මීට අමතරව පොල්ගහවෙල සිට මහව දක්වාත්, මහව සිට පොල්ගහවෙල දක්වාත් දුම්රියක් ධාවනය කරනවා. මීට අමතරව දුම්රිය නාවලපිටිය සහ අනුරාධපුර කොට්ටාසවල ඒ ධාවනය කිරීමට නේද මගේ දුම්රියන් ඒ විදිහට ධාවනය කරන්න කියලා මේ වෙනටත් උපදෙස් ලබා දීලා තියෙනවා. මේ අතර බස් රථ ධාවනය සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයකට එළඹෙ නොමැති බව ජාතික ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී පණ්ඩුක ස්වර්ණහංස මහතා පැවසීය. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. සත්‍යේ හඬ අවධානය පිණිසයි. ලෝක ප්‍රවෘත්ති. එංගලන්තයේ නව කොවිඩ් රැල්ලක් වාර්තා වේ. මේ වන විටත් එංගලන්තයේ කොවිඩ් මර්ධන එන්නත් කරන වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක වේ. කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදය එංගලන්තයේ පැතිරීම වැළැක්වීම සඳහාද නව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බව විදේශ මාධ්‍ය වාර්තා කරයි. එංගලන්තයේ සිට පැමිණෙන සංචාරකින් සඳහා දින 5ක නිරෝධායන කාලයක් පනවා ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරයි. ගත වූ පැය 24 තුළ නව කොවිඩ් ආසාදිතයන් 60,753 දෙනෙකු ඉන්දියාවෙන් වාර්තා වේ. සිදුව ඇති කොවිඩ් මරණ ගණන 1,647කි. ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ පුද්ගලයන් 97,743 දෙනෙකු සුවය ලබා ඇති බවයි. ඒ අනුව මේ දක්වා ඉන්දියාවේ සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 3,85,137කි. පසුගිය මාසයට වඩා එරටින් කොවිඩ් මරණ වාර්තා වීමේ අඩුවක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්.
රුහුණු මාගම්පුර බූන්දල ප්‍රදේශයේ පිහිටි එලංගා වැව් පද්ධතියට අයත් පුරාණ වැව් 11ක් සංවර්ධනය කෙරේ. මෙම වැව් පද්ධතියට අයත් ප්‍රධාන ජලාශය වන ඌරණීය වැව ප්‍රතිසංස්කරණය කිරීමේ මූලික කටයුතු මෙවන විට ආරම්භ කර ඇත. වේලි සහ ඇලමාර්ග ප්‍රතිසංස්කරණය මෙන්ම රොන්මඩ ඉවත් කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු ඇත. දේශගුණික සුහුරු වාරි කෘෂිකාර්මික ව්‍යාපෘති යටතේ මෙම ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කෙරේ. ක්‍රීඩා පුවත් ඉන්දියාව සහ නවසිලන්තය අතර පැවැත්වෙන ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගය අද මෙරට වේලාවෙන් 5:30 ආරම්භ විය. එංගලන්තයේ සවුත්හැම්ප්ටන් හි රෝස්බෝල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන එම තරගයේ කාසි වාසය හිමි කරගත් නවසිලන්ත කණ්ඩායම මුලින් පන්දු යැවීමට තීරණය කෙරින. ඒ අනුව පන්දුවට පහර දෙමින් සිටින ඉන්දිය කණ්ඩායම දැන් ක්‍රියාත්මක වන 38 වෙනි පන්දුවාරයේදී කඩලු 2ක් දැවී ලකුණු 81ක් ලබා සිටී. ඊයේ පැවැත්වීමට නියමිතව තිබූ නමුත් වර්ෂාව හේතුවෙන් තරගය අතහැර දැමීමට සිදුවිය. යුරෝපානු කුසලාන පාපන්දු තරගාවලිය යටතේ අද තරග 3ක් පැවැත්වෙයි. හංගේරියාව සහ ප්‍රංශය අතර පැවැත්වෙන තරගය මෙරට වේලාවෙන් අද පස්වරු 6ට ආරම්භ විය. ස්පාඤ්ඤය සහ පෝලන්තය අතර පැවැත්වෙන තරගය ආරම්භ වන්නේ අද මධ්‍යම රාත්‍රියේයි. ජර්මනිය සහ පෘතුගාලය අතර පැවැත්වෙන තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 9:30ට ආරම්භයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ NSB ගෞරව ප්‍රශංසා ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉතිරි කිරීමේ බැංකුව. කාබනික පොහොර භාවිත කිරීම නිසා හම්බන්තොට දිස්ත්‍රික්කයේ කුරුඳු වගාව සඳහා සුවිශේෂී මිලක් හිමිවන බව වගාකරුවෝ පවසති. කුරුඳු වගාව හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රධාන අපනයන වගාව බවට පත්ව ඇති අතර හෙක්ටයාර් 4000ක් පුරා එය පැතිර පවතී. අපනයනය සඳහා කුරුඳු සැකසුම් මධ්‍යස්ථාන 200කට වැඩි සංඛ්‍යාවක් එම දිස්ත්‍රික්කයේ තුල ස්ථාපිත කර තිබේ. වලස්මුල්ල, බෙලියත්ත, සූරියවැව, කටුවන ආදී ප්‍රදේශවල වැඩි වශයෙන් කුරුඳු වගාව සිදු කෙරේ. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ රට වෙනුවෙන් විශිෂ්ට සේවයක් සිදු කළ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වූ ඔබට පිදෙන උත්තමාචාරයක් ලෙස ජාතික ඉතිරි කිරීමේ බැංකුව NSB ගෞරව ප්‍රශංසා හඳුන්වා දුන්නා. දැන් NSB ගෞරව ප්‍රශංසා සමගින් 6.75ක අවම පොලියක් යටතේ මිලියන 5ක් දක්වා ණය මුදලක් පැය 2කින් ලබා ගන්න. විශ්‍රාමික රාජ්‍ය සේවක ඔබට වයස අවුරුදු 75 දක්වා ගෙවීමේ පහසුකම්ද සහිතයි. ග්‍රෙබ් වාර්තා අනවශ්‍යයි. NSB ගෞරව ප්‍රශංසා ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉතිරි කිරීමේ බැංකුව. ආර්ථික පුවත් ආවරණය ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන අය එන LOLC සමූහය එන්න දියුණු වෙන්න. මෙම වසරේ අප්‍රේල් මාසයේ වෙළඳ භාණ්ඩ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 818ක් දක්වා ඉහළ ගොස් තිබේ. ගත වූ වසරවල අප්‍රේල් මාස අතරින් වාර්තා වන ඉහළම වෙළඳ භාණ්ඩ අපනයන ආදායම් අගය එය වීමද විශේෂත්වයකි. කාර්මික භාණ්ඩ අපනයනය සඳහා අදාළ සීලුම උප අංශවල අපනයන ආදායම වාර්ෂික ලක්ෂමය පදනම මත 302.5කින් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත. යුතුකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතෝට ආකර්ෂණීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LOLC Finance ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2001 දෙසැම්බර් 13 වෙනි දින නීතිගත කරන ලද LOLC Finance PLC ICRA ලංකා ලිමිටඩ් වෙතින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගමකි. දැන් අවධානය පිණිසයි. 2021 වර්ෂයට අදාළ ජනමාධ්‍ය ඇඳුම්පත් නිකුත් කිරීම සඳහා අයදුම්පත් භාර ගැනීමේ කාල සීමාව මේ මාස 30 වෙනිදායින් අවසන් වේ. රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් මොහන් සමරනායක මහතා ප්‍රකාශ කළේ කොවිඩ් වසංගතයේ හේතුවෙන් උද්ගතව ඇති අර්බුදකාරී තත්ත්වයේ හමුවේ 2020 වසර සඳහා නිකුත් කළ මාධ්‍ය හැඳුනුම්පත නැවත දැනුම් දෙනතුරු 2021 වර්ෂය සඳහාද වළංගු වන බවයි. ජනමාධ්‍යවේදීන්ගෙන් බහුතරයකට මේ වන විට 2021 වසරේ හැඳුනුම්පත නිකුත් කර ඇත. ඉතිරි සියලු හැඳුනුම්පත් ලබන ජූලි මාස 30 වෙනිදාට පෙර නිකුත් කර අවසන් කරන බව ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පැවසීය.
එබැවින් මෙතෙක් හැඳුනුම්පත් ලබා ගැනීම සඳහා අයදුම් නොකළ ජනමාධ්‍යවේදීන් සියලු දෙනා මෙම මාස 30 වෙනිදාට පෙර අදාළ ලිපි ලේඛන රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වෙත ලබා දිය යුතුය. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන එන්නේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සොරැකීම. බොහෝ ප්‍රදේශවලට වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. බස්නාහිර මධ්‍යම සබරගමුව හා වයඹ පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකිය. ඇතැම් ප්‍රදේශවල සුළඟේ වේගය වැඩි විය හැකිය. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන ආවේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සොරැකීම. දැන් දවසේ සටහන ගතවන්නේ අත්‍යවශ්‍ය සේවාවන් වලටත් වඩා වැඩි යමක් අවශ්‍යම මොහොතකි. පොදු ජනතාවගේ බදු මුදලින් ඔවුන් වෙනුවෙන් රාජ්‍ය සේවා පවත්වාගෙන යාමට අති විශාල මුදලක් මේ මොහොතේද රජය වැය කරමින් සිටී. සැමට පොදු වූ රෝගයකට ලොවම මුහුණ දෙමින් සිටියදී අත්‍යවශ්‍ය සේවා පිළිබඳ ගැසට් පත්‍ර නිකුත් කරමින් නැවත නැවතත් මතක් කළ යුතුද? නැතහොත් ජනතා ප්‍රශ්නයකදී ඔවුන්ගේ වගකීම වන්නේ සියලු ආයතන හා එක්ව එම සේවා සැපයීම නොවේද? ඒ පොදු මහ ජනතාවගේ මතයයි. අපි ජාතික ගුවන් විදුලි වගකීම සැමදා ඉටු කරමු. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශයට www.slbc.lk වෙබ් අඩවිය ඔස්සේද සවන් දිය හැකිය. ප්‍රවෘත්ති අවසන් කිරීමට පෙර යලි සිරස්තල. කාබනික පොහොර සම්බන්ධයෙන් ගොවි ජනතාව දැනුවත් කිරීමේ නව වැඩපිළිවෙලක්. ඊට සම්බන්ධ අංශ රැසකට අගමැතිගේ උපදෙස්. අනාගත පරපුරේ සෞඛ්‍ය ආරක්ෂාව තර කිරීමට රජයේ ගත් තීරණයට ආදිවාසී නායකයාගෙන් පැසසුම්. දඹාන FM නාලිකාව ප්‍රතිසංවිධාන කෙරේ. ලංකා ෆොස්පේට් සමාගම කෘෂිකර්ම අමාත්‍යාංශයේ යටතට තැපැල් සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ගැසට් නිවේදනයක්. කොවිඩ් ආසාදිතයන් 2134 දෙනෙකු අද සුව අතට. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදු වූ පරිසර හානිය අවම කර ගැනීමට ආයතන රැසක විශේෂඥ සහාය හිමි වේ. එංගලන්තයේ නව කොවිඩ් රැල්ලක් නිර්මාණය වන ලකුණු. ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගයේ කාසියේ වාසිය නවසීලන්තයට. ප්‍රවෘත්තිමින් සමප්තයි මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය රාත්‍රී 9ට.